නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපහට ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඊටාම කලාතුරකින් තමයි මේ ලෝකේට මහා වීරිය ඇති, අනන්ත සිහි නුවණ ඇති, අනේක ගුණයෙන් සමන්විත ගුණ සාගරයක් බඳු තථාගතයන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්දම් පුරලා තුසිත දෙව්ලොවින් මනුලොවට වැඩි අපගේ මහබෝසතාණන් වහන්සේ මහා වීරවන්තෙක්. බුදුරජාණන් වහන්සේ බෝමැඩ සෙවණේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ ඉඳලයි මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ තරම් මේ වීරිය වර්ණනා කරපු වෙන ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට දකින්න නැහැ. බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳලා භාග්‍යවතුන් වහන්සේ කොයි විදියටද වීරිය කළේ? මහබෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ ශරීරේ ලේත් මසුත් වේලෙනවා නම් වේලිලා කියපු ආවේ. මේ ශරීරේ ඇටත් නහරත් සමත් ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චාවේ. යම් පුරුෂ වීරියකින් යම් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු අමා මහ නිවනක් ඇද්ද? ඒ නිවන අවබෝධ නොකොට මේ පළඟ ලෙහන්නේ නැහැ කියලා කාය ජීවිත දෙකේ ආසාව අත්හැරලා මහබෝසතාණන් වහන්සේ බෝමැඩ සෙවණේ වැඩ හිටියේ. ඉතින් ඒසා අනන්ත වීරියකින් තමයි සම්මා සම්බුද්ධත්වයට අපේ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළේ. පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවකයන්ගේ හිත පිහිටුවේ වීරිය තුලමයි. වීරියමයි වර්ණනා කළේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෝසිංහ සල්වනේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ ගෝසිංහ සල්වනේ කොයි වගේ භික්ෂුවක් හිටියොත් ලස්සන වෙයිද කියලා ඇහුවා. එතකොට පින්වත් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. පින්වත් සාරිපුත්ත, භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව කාය ජීවිත දෙකේ ආසාව අත්හැරලා මේ රුක් සෙවණක වාඩි වෙනවා. මෙන්න මේ විදියට හිතලා මේ ශරීරේ ලේත් මසුත් වේලෙනවා නම් වේලිලා ගියපු ආවේ. මේ ශරීරේ නහරත් ඇටත් සමත් ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චාවේ. යම් පුරුෂ වීරියකින් යම් පුරුෂ ධෛර්යයකින් යම් පුරුෂ පරාක්‍රමයකින් ඒ අමා මහ නිවනක් අවබෝධ කළ යුතුද? ආන්නේ නිවන අවබෝධ කරන තුරු මම මේ පළඟ ලෙහන්නේ නැහැ කියලා ඒ ගස්සෙවනේ
යම් භික්ෂුවක් භාවනාවට වාඩි වෙනවද ආන්නේ වගේ වීරියවන්ත භික්ෂුවක් මේ ගෝසිංහ සල්වනේ හිටියානම් මේ ගෝසිංහ සල්වනේ ලස්සන වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් පින්වත්නි අපිට මේ කාලේ පිනක් රැස් කරගන්නත් ලොකු වීරියක් තියෙන්න ඕනේ. අකුසලයට මැදී යන පාපයට මැදී යන ලෝකෙක තමයි අපි මේ ඊටාම ස්වල්ප පිරිසක් සසරේ පිං පිරෝ ස්වල්ප පිරිසක් මේ ධර්මලාභේ ගන්නෙ. ඉතින් ඊටාම කලාතුරකින් වීරිය වඩන්නත් කල්යාණ මිත්‍ර ඇසුරේ හරි ධර්මයක් ඇහෙන්න ඕනේ. ඉතින් ආන්නේ ධර්ම දායාදේ තමයි ඔබ මේ ලබන්නේ. ඉතින් අද දවසේ මේ ශ්‍රී සද්ධර්මය බොහෝ දෙනාට අහන්න සලස්වන්නේ මේ දහම් ප්‍රදීප ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ F17 යටපාවල යටගම රඹුක්කන කියන ලිපිනේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නියුතු පින්වත් ආර් ප්‍රියන්ත කුමාර මහත්මයා ඇතුළු ලංකාවේ සුජීවත්ව වාසය කරන ඒ බිරිඳ පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් පින්වත්නි බොහෝම සතුටු වෙන්න ඊටාම කලාතුරකින් මහා වීරියකින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ලෝක සත්වයාට අවබෝධ කිරීම පිණිසම දේශනා කරපු ධර්මයේ බොහෝ දෙනෙක්ට අහන්න සලස්සලා ඔබ අද දවසේ ධර්ම දානමේ පින සම්පූර්ණ කරගන්නවා. මේ රැස් කරන පින තමයි අපිට සෙවණැල්ලක් වගේ පස්සෙන් ඇවිල්ලා සැප විපාක ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ කපිලවස්තු මහවනේ වැඩ ඉන්නකොට ලස්සන සිද්ධියක් වුණා. ඉතින් ඒ සිද්ධිය මුල් කරගෙන තමයි අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්නේ. මේ දේශනාවේ නම තමයි පුරාභේද සූත්‍රය. මේ ජීවිතේ බිඳියන්ට කලින් කියන අර්ථයෙන් වදාළ දේශනාව පුරාභේද සූත්‍රය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අභිඥාලාභී මහරහතන් වහන්සේලා 1250ක් පිරිවරාගෙන කපිලවස්තු මහවනේ වැඩ සිටියා. ඉතින් එදා දසදහසක් සක්වල දෙවිවරු බුදුරජාණන් වහන්සේවත් භික්ෂු සංඝයාවත් බැහැ දකින්න බොහෝ සෙයින් එකතු වුණා. ඉතින් එදා දෙවිවරු එකතු වෙලා දේව මුළුවක් කපිලවස්තු මහවනේ ආකාශයේ සිසාරා ඉන්දිකටු තුඩක් ගහන්නවත් ඉඩ නැතුව තියෙද්දී ඒ තරම් දෙවිවරු පිරලා සිටිද්දී දෙවිවරුන්ගේ හිතේ එක එක ප්‍රශ්න හැට ගන්නවා ධර්මයේ ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙවිවරුන්ගේ බඹුන්ගේ දසදහසක් සක්වල දෙව් බඹුන්ගේ සිත් බල බලා ධර්මයේ දේශනා කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් දෙවිවරුන්ගේ හිතේ නැගෙන ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙනවා. නමුත් හිතේ නැගෙන ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ. හරි පුදුමයි පින්වත්නි. දෙතිස් මහා පුරුෂ ලකුණෙන් සෝභමානු තවත් බුදුරජාණන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ ආකාශයේ මැව්වා. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිනවා ආකාශයේ. ඒ වගේම මවන ලද බුදුරජාණන් වහන්සේ නමකුත් ආකාශයේ වැඩ සිටිනවා. ඉතින් අර දෙවිවරුන්ගේ හිතවල නැගුණ ප්‍රශ්න ඒ මවන ලද බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. ඉතින් මේ මවන ලද බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඇහුවා. කතං දස්සේ කතං සීලෝ උපසන්තෝ තෙවොච්චතේ තං මේ ගෝතම පබ්බ්‍රෝහේ පුච්චිතෝ උත්තමං නරං. ඒ භාග්‍යවතුන් වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා කොයි විදිහට ලෝකේ දකින්න කෙනාද
කොයි ආකාරයෙන් සිල් රැකපු කෙනාද උපශාන්ත උතුමා කියලා කියන්න වටින්නේ. පින්වත් ගෞතමයන් වහන්සේ ඒ උත්තම මිනිසා ගැන මම මේ අහන ප්‍රශ්නය ගැන මට කියලා දෙන්න. මේ ප්‍රශ්නයට පිළිතුරු පහදා දෙනු මැනවි කියලා අර ආකාශයේ වැඩ සිටින මවන ලද්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා. ඉතින් පින්වත් එකල වැඩ හිටපු ඒ ශ්‍රාවක සංඝයා මේවා දෙනෙත් පුරා දකින්ද පින් කළා තිබ්බා. දැන් අපි මේවා විස්තර වශයෙන් අහන්නේ. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ අහපු ප්‍රශ්නයට මිහිරිසරින් අපගේ භාග්‍යතුන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන් ලස්සනට ඒකට පිළිතුරු ගාථාවක් වදාලා. වීතතන් හෝ පුරාබේදා පුම්බන්ත මනිස්සිතෝ වේ මජ්ජේනු පසංකේයෝ තස්ස නත්ති පුරෙක්ඛතං. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ජීවිතේ බිඳී යන්න ඉස්සෙල්ලා හැම තණ්හාවක්ම දුරු කරනවා. එහෙනම් පින්වත්නි අපි එක එක්කෙනාගේ ජීවිතවල ස්වභාවය තමයි වහා බිඳී යනවා. එතකොට අපි ධර්මයේ හැසිරෙන්න කල්පනා කරන්න ඕනේ ඔන්න යථාර්ථයේ තේරුම් අරගෙනයි. මේ ශරීරයේ කුඩා අවදියේම බිඳී යන්න පුළුවන්. තරුණ අවදියේත් බිඳී යන්න පුළුවන්. මැදි වයසෙත් බිඳී යන්න පුළුවන්. ජරා ජීර්ණ වෙලා ලෙඩ ඇඳට වැටිලා ඒ විදියටත් යන්න පුළුවන්. එහෙනම් ජීවිතේ කොයි අවදියෙත් බිඳී යන්න පුළුවන් නම් ධර්මයේ ලැබෙන්නේ කුඩා දරුවෙකුටද ඒ දරුවා විසින් ධර්මයේ හැසිරෙන්න කල්පනා කරන්න ඕනේ. තරුණ කාලෙදී නම් ධර්මයේ හම්බුනේ තරුණ කාලෙදී ධර්මයේ පුරුදු කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම මැදි වයසේදී ධර්මයේ හම්බුණා නම් ඒ මැදි වයසේදී ධර්මයේ හැසිරෙන්න කල්පනා කරන්න ඕනේ. වයසට ගිහිලා නම් ධර්මයේ හම්බුනේ ඒ කෙනා වහ වීරිය කරන්න ඕනේ. කොයි වෙලාවෙ ජීවිතේ බිඳී යයිද දන්නේ නැහැ. ඇයි ජීවිතේ මරණය අත ළඟටම ඇවිල්ලා තියෙද්දී ධර්මයේ හම්බුනේ. භාග්‍යතුන් වහන්සේ වදාලා වීත තණ්හෝ පුරා බේදා. මේ ජීවිතේ බිඳී යන්න කලින් හැම තණ්හාවක්ම දුරු කරනවා. එහෙමනම් අපේ ජීවිතේ අපි ආසාව කියන ගම් එක හැම තැනම තවරලා තියෙනවා. ඒ තවරපු ගම් එක නිසා ඒ තැන අපි ඇලෙනවා. ඒ තැන අපි බැඳෙනවා. එතකොට මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි එක එක්කෙනාගේ ජීවිතවල ඇලෙන ගැටෙන දේවල් ගොඩක් තියෙනවා. එහෙමනම් අපි අනවබෝධයෙන් ජීවත් වෙලා හිටියොත් ධර්මයට සවන් යොමු කරන්නේ නැතුව හිටියොත් අපිට නොදැනීම අපේ ජීවිතේ බිඳලා යනවා. දැන් ඔය අපි දකිනවා සමහර දරුවෝ මෝටර් සයිකල් අතට ගත්තට පස්සේ තරුණ ළමයිට කිසි ගාණක් නැහැ. ඒ ළමයි අසංවර වොහේ පාරවල් ගාන යනවා. තමන්ම දන්නේ ක්‍රියානතුරු වලටපත් වෙලා තමන්ගේ ජීවිතෙන් තමන්ට සමුගන්න වෙන වෙලාව. ජීවිතේ කිසිම ඇත්තක් සිහි කරලා නැහැ. ජීවිතේ කිසිම ගැඹුරක් සිහි කරලා නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ ජීවිතේ බිඳී යන්න කලින් මේ හිතවල තියෙන ආසාව අතහරිනවා කියනවා මුනිවරයා. එහෙනම් බලන්න මුනි දහමක් අහන ගිහි කෙනත් ඒ වගේ. එයා ජීවිතයේ ආස්වාදයට නතු වෙනවා තමයි. නමුත් ඒ කෙනා ඒවා නිස්සරණ අධ්‍යාසයෙන් අතහරින්න පුළුවන් මානසිකත්වයකින් තමයි ගිහි ගෙදර වාසය කරන්නේ. දැන් බලන්න එහෙම මනුස්ස ලෝකෙට තියෙන ඇල්මය අතහැරගත්තොත් තමයි එයාට පුළුවන් නිදා පිබිදියා වගේ දෙවියන් අතර උපදින්න. නැත්තම් අපි මේ ගත කරන ජීවිතේ කාම සම්පත් වලට වසඟ වෙලා මේ පංච කාමයන්ට වසඟ වෙලා අපි ඉන්නවා කියන්නේ අපිට සුගතියකටවත් යන්න තියෙන අවස්ථාව මග හැරිලා යනවා. දැන් හොඳට බලන්න ජීවිතේ අනවබෝධයෙන් ගත කරන අය මරණයටපත් වෙලා පෙරේතයෝ වෙලා තමන් වාසය කරන ගෙදරට මෙනවා. ඇවිල්ලා දොර අස්සේ ඉන්නවා.
බිත්තියෙන් එහා පැත්තේ ඉන්නවා. ගෙදෙට්ට යන තුම්මන් හන්දියට වෙලා ඉන්නවා. මම්මාවත්වල ඇවිද ඇවිද ඉන්නවා. මේකට හේතුව තමයි ජීවත් වෙද්දී ආසාව දුරු කිරීම ගැන අල්ප මාත්‍ර මානසිකාරයක්වත් අල්ප මාත්‍ර සිතුවිල්ලක්වත් එය හිතලා නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ සිරුර බිඳීයන්ට කලින් හැම තණ්හාවක්ම දුරු කරනවා. පුබ්බ මන්ත මනිසිතෝ. ඒ මුනිවරු අතීතයේ ගැනත් පැටලෙන්නේ නැහැ. මං අතීතයේ මෙහෙම හිටියා අපි පොඩි කාලේ මෙහෙමයි හිටියේ, අපේ තරුණ කාලේ මේ වගේ, අපේ මැදි වයසේ අපි මෙහෙම හිටියා කිය හිතන එකක් මුනිවරුන්ගේ ලෝකේ නැහැ කියනවා. වර්තමානෙත් මේ ගත කරන මොහොතෙත් ඒ මුනිවරු ඇලිලා නැහැ කියනවා. වේමජ්ජේනු පසංකෙය්‍යෝ තස්ස නත්ති පුරෙක්කතං. ඒ රහතන් වහන්සේලාට, ඒ අරහත් මුනිවරුන්ට අනාගතය ගැනත් කිසිම පැතුමක් නැහැ කියනවා. දැන් බලන්න අතීතය ගැන. අතීතං නානු සෝචන්ති. අතීතය ගැන ශෝක කිරීමක් නැහැ. ඒ වගේම අනාගතය ගැන පැතීමකුත් නැහැ. වර්තමානයත් විදර්ශනා නුවණින් අවබෝධ කරගෙන සියලු ලෝකෙන් මිදලා ඉන්නවා. බලන්නේ රහතන් වහන්සේලාගේ ජීවිත කොයි තරම් සංසිඳිලාද? උපශාන්ත භාවයට පත් වෙලා සංසිඳිලා නිවි ගිහින් සනසී ගිහින්. එහෙනම් බලන්න අපි සරණ ගියපු ඒ ශ්‍රාවක සංඝයා අතර වැඩ සිටියේ රහතන් වහන්සේලාගේ ජීවිත මේ විදියයි. මේ ලෝකේ පළවෙනි මහරහතන් වහන්සේ මහා වීරියකින් සර්වඥතා ඥානෙ උපදවාගත්තු අපගේ සර්වඥයන් වහන්සේගේ හද මඩලත් නිකලෙස්. මේ කියන සෑම ගුණයක්ම අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ හදවතෙත් ඒ සම්බුදු ජීවිතය තුළ තිබුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ආයිත් ලස්සන ගාථාවකින් ඒ උපශාන්ත මුනිවරයා ගැන දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා අක්ඛෝදනෝ අසන්තාසේ අවිකත්තේ අකුක්කුචෝ මන්තභානි අනුද්දතෝ සවේවාචායතෝ මුනි. ඒ මුනිවරුන්ගේ හිතේ කොයි විදියකටවත් ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ කියනවා. දැන් ක්‍රෝධය කියන්නේ දවසේ හැම මොහොතේම තියෙන එකක්. දැන් බලන්න තරහක් අපිට පොඩි තරහක් ආවට පස්සේ ඒක දුරු කළේ නැත්නම් ඉරියව් පවත්තද්දිත් හිතෙනවා, කෑම කද්දිත් හිතෙනවා, ක්‍රෝධ කරනවා. අර කෙනාට නම් රහට කණ්ඩ ලැබෙන්න එපා. නිදා ගන්න යනකොට හිතෙනවා මගේ හතුරන්ට නම් හොඳ නිින්දක් ලැබෙන්න එපා. ඒ දරුවන්ට නම් හොඳට ඉගෙන ගන්න ලැබෙන්න එපා. ප්‍රියමනාප කෙනෙක් ඇසුරට ලැබෙන්න එපා. මෙහෙම මෙහෙම කිය ක්‍රෝධ කරනවා සාමාන්‍ය ජනයා. නමුත් මුනිවරුන්ගේ හිතේ කිසි ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ කියනවා. දැන් බලන ලෝකේ ක්‍රෝධය ඇති කරගන්න මොන තරම් කාරණා තිබුණත්, පටිඝ නිමිති කොච්චර තිබුණත්, ඒ මුනිවරු මෛත්‍රියේ පරතරට ගිහින් ඒ මෛත්‍රී නැමැති සිසිල් වතුරෙන් ක්‍රෝධේ නැමැති ගින්න නිවල දාලා තමයි වැඩ ඉන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා අසන්තාසී. ඒ මුනිවරුන්ගේ හිතේ කිසි කම්පාවක් නැහැ කියනවා. ඒ හිත සැලෙන්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා අවිකත්ති අකුක්කුචෝ. ඒ මුනිවරු දැන් මේ මහා ගුණ කඳකින් වාසය කළාට මණික් ආකාරයක් පොළවේ ඇස්සේ සැඟවිලා තියෙනවා වගේ තමයි ඒ මහරහතන් වහන්සේලාගේ ජීවිත. බුදුරජාණන් වහන්සේ වදාලා තමාව හුවා දක්වන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මුනිවරුගේ සිත්වල මේ ධර්මයේ ගැන කිසිම සැක සංකාවක් නැහැ කියනවා. මේක කොහොමද, අරක කොහොමද, මේ විදියට හැදෙන සැක කුකුස්
රාහතන් වහන්සේලාගේ සිත්වල නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මන්තබාණී ඒ මුනිවරු නුවණින් දැනගෙන තමයි කතා කරන්නේ. අනානා කතිකෝ හෝති වැඩකට නැති දේවල් කතා කරන්න යන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලේ සන්නිපතිතානං වෝ භික්කවේ ද්වයං කරණීයං ධම්මීවා කතා අරියෝවා තුන්නිබාවෝ. මහණෙනි එකතු වුණාම කාරණා දෙකක් කරන්න. එක්ක දහම් කතාවක් කරන්න. එහෙම නැත්නම් දහම් මානසිකාරයකින් ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් වාසය කරන්න කියලා. ඉතින් රහතන් වහන්සේලා කතා කළොත් ධර්මයක් කතා කරනවා. නැත්තම් නිහඬව ditta ධම්ම සුඛ විහාරයේ පිනිස ධාන භාවනාවක් කරගෙන නිකලෙස් සිතින් පරම විරාගයේ සිතින් රහතන් වහන්සේලා වැඩ සිටිනවා. එහෙනම් පමණ ඉක්මවා කතා කිරීමක් වැඩකට නැති දේවල් කතා කිරීමක් මහ රහතන් වහන්සේලාගේ ජීවිතවල දකින්න නෑ. භාග්‍යතුන් වහන්සේ වදාලා අනුද්දතෝ ඒ රහතන් වහන්සේලාගේ සිතේ කිසි උඩඟුකමක් නැහැ කියනවා. මාන්නෙන් බෙල්ල තද කරගෙන එහෙම අදහසක් නැහැ කියනවා. මාන්නේ දුරු කරලා වාසය කරන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාලා සැබවින්ම ආන්නේ රහතන් වහන්සේලා තමයි උපශාන්ත මුනිවරු කියලා. එහෙනම් බලන්න සංසිඳුන මුනිවරු දකිනවා නම් බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහෙන්න ඕනේ. ලංකාවේ අතීත වැඩ හිටපු අපේ මුතුන් මිත්තෝ ඒකට වාසනාවන්ත වුණා. ආකාශෙන් මහරහතන් වහන්සේලා වඩිද්දී වී වේල ගන්න බැරි යුගයක් තිබුණා. ඒ රහතන් වහන්සේලාගේ ඡායාවට. එතකොට බලන්න ඒ තරම් රහතන් වහන්සේලා මේ ලංකාදීපේ සිංහල මහරහතන් වහන්සේලා වැඩ හිටියනේ. ඒ වගේම අපගේ භාග්‍යතුන් වහන්සේ පිරිවරා මහරහතන් වහන්සේලා වැඩ සිටියනේ. ඒ ඔක්කොම මහරහතන් වහන්සේලා උපශාන්ත මුනිවරු. භාග්‍යතුන් වහන්සේ වදාලා නිරසන්තේ අනාගතේ අතීතං නානුසෝචතේ විවේක දස්සේ පස්සේසු දිට්ඨිසු චනනීයති. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ රහතන් වහන්සේලා අනාගත භවයකට ඇලෙන්නේ නැහැ කියනවා. අතීතයේ ගැන ශෝක කරන්නේ නැහැ කියනවා. දැන් බලන්න අපේ ජීවිතවල නොයෙක් පැතුම් තියෙනවා. අපි මේ ජීවිතේ දුක් විඳිද්දී අපිට හිතෙනවා මේ දුක් සෝතැවුල් මුකුත් නැති උපතක් කරා යන්න තියෙනවා නම් ඊළඟ උපතේදී නම් මේ දුක නම් එපා කියලා. නමුත් අපි ආයි ඉපදීමක් පතනවා දුකක් නැති. නමුත් උපදිනවා කියන්නේ දුකේ ආරම්භය. ජරා මරණයන්ගේ පටන් ගැනීම, රෝගයන්ගේ පහළවීම. රහතන් වහන්සේලා මේ ආර්ය සත්‍ය අවබෝධ කළ නිසා ආයිත් භවයක් පතන්නේ නැහැ කියනවා. ඒ වගේම අතීත ජීවිත ගැන, ඒ වගේම මේ ගත කරන ජීවිතයේ ගෙවපු අතීතය ගැන ඒ හිතේ ශෝකයක් නැහැ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ලැබෙන කිසි අරමුණකට නොඇටි මතවාදයකට ලැබෙන අරමුණක් ගැන වේවා, ඒ වගේම ලෝකයේ තියෙන මතවාදයකට වේවා ග්‍රහණය වෙන්නේ නැහැ කියනවා. නිදහස් වී ගියපු මනසින් විවේකයෙන් වසනවා කියනවා. එහෙනම් බලන්න මේ බාහිර අරමුණුත් එක්ක එකතු වීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ සාමාන්‍ය ජනයාගේ සිත වාරි ජෝව තලේ කිත්තු ඕක මෝකතුබ්බතු. මේ මාළුවෙක්ව වතුරෙන් උඩට අරගෙන දැම්මොත් ඒ මාළුවා ඒ පැත්තට මේ පැත්තට පැන ජීවිතේ බේර ගන්න හදනවා. මාළුවා වේගෙන් සැලෙන්න පටන් ගන්නවා, දඟලන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ අරමුණෙන් අරමුණට පරිපන්දති දංචිත්තං.
මේ හිත අරමුණෙන් අරමුණට සැලෙනවා කියනවා. අර මාළුවෙක් සැලෙන්න වගේ. නමුත් රහතන් වහන්සේලාගේ ජීවිතේ එහෙම නැහැ. සුළං නැති තැනක හොඳට දැල්වී තියෙන පහන්සලක් වගේ අකම්පිතව තියෙනවා. අරමුණු හමුවේ නොසැලී තියෙනවා. රූපයෙන් කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම ශබ්ද වලින් කම්පා වෙන්නේ නැහැ. ගඳ සුවඳින් කම්පා වෙන්නේ නැහැ. දිවෙන් දැනෙන රසයට කම්පා වෙන්නේ නැහැ. කයින් දැනෙන පහසට කම්පා වෙන්නේ නැහැ. මනසින් සිතෙන අරමුණට කම්පා වෙන්නේ නැහැ. එහෙමම තියෙනවා. පිරිසිදු උපේක්ෂාවෙන් තියෙන්නේ. ධර්මය අවබෝධ කරලා සමාධිමත් සිතින් යථාර්ථය අවබෝධ කරලා ඒ යථාභූත ඥානය තුළ සියලු දෙයින් නිදහස් වෙලා වැඩ සිටිනවා. ඒක නිසා බාහිර කිසිම අරමුණකට කම්පාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ජීවිතේ මේ කිරි තියෙන ගහක් වගේ කියලා. කිරි තියෙන ගහක් සාමාන්‍යයෙන් පොඩි කැපුමක් දැම්මත් කිරි එනවා. දල්ලක් කැඩුවත් කිරි එනවා. පොත්තක් ගැලවුණත් කිරි එනවා. අත්තක් කැපුවත් කිරි එනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සාමාන්‍ය ලෝකයේ සත්වයා කිරි ගහක් වගේ. ඒ කෙනාට පුංචි රූපයක් දැක්කත් කෙලෙස් වැක්කිරෙන්න ගන්නවා. පොඩි මිහිරි ශබ්දයක් ඇහුණත් කෙලෙස් වැగిරෙන්න ගන්නවා. නාසයට ප්‍රියමනාප සුවඳක් දැනුණත් කම්පා වෙනවා. ඒකෙන් කෙලෙස් වැగిරෙනවා. දිවට රසයක් දැනුණොත් ඒකෙන් කෙලෙස් වැగిරෙනවා. කයට පහසක් දැනුණොත් ඒකෙන් කෙලෙස් වැగిරෙනවා. මනසට අරමුණක් සිතුනොත් ඒකෙන් කෙලෙස් වැగిරෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා කෙනෙක් අර කිරි ගහ ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? මේ කිරි ගහ කපනවා. කපලා පැත්ත පෙරලනවා. පැත්ත පෙරලලා පුංචි කිරි මුලක්වත් ඉතුරු කරන්නේ නැතුව සම්පූර්ණයෙන් පස් හාරලා සම්පූර්ණයෙන් අර මුළුත් එක්කම උදුරලා දානවා කියනවා. ඊට පස්සේ සැඩ අවුවේ ඒ කිරි තිබ්බ ගහ කෑලි වලට කපලා වේලනවා කියනවා. වේලලා ඊට පස්සේ මොකද කරන්නේ? ගින්න දාලා පුච්චනවා කියනවා. ඊට පස්සේ අඟුරු දැලි අලු මේව ඔක්කොම සුළඟේ පා කරලා හරිනවා කියනවා. දැන් ගහක් කියලා සම්මතයක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේ තාන්නේ වගේ. දැන් බලන්න පුතග්ජන ලෝකයා පොඩි රූප ශබ්ද ගන්ධ රස පහසක් අරමුණකට ග්‍රහණය වෙනවා. කෙලෙස් වගුරව ගන්නවා. නමුත් රහතන් වහන්සේලා සියලු ආකාරයෙන් වීරියෙන් නුවණින් සිහියෙන් සම්පූර්ණයෙන්ම අර ගහ වේලවල දැම්ම වගේ පුච්චල දැම්ම වගේ කෙලෙස් වේලවල දාලා ඉන්නේ. කෙලෙස් පුච්චල දාලා තියෙන්නේ. ඒ ගස කියන පැනවීම නැති කළා වගේ මේ කෙලෙස් වලින් හටගත් නොයෙක් පැනවීම රහතන් වහන්සේලා ඉක්ම ගිහින් ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ලැබෙන කිසි අරමුණකට නොඇටි මතවාදයකට සියල්ල අවබෝධ කරාට පස්සේ කිසිම ආකාරයකින් මතවාදයකට පැටලෙන්නේ නැහැ කියනවා. නිදහස් වෙච්ච මනසින් විවේකයෙන් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියනවා. දැන් බලන්න අහෝ ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කොයිතරම් සුන්දරයිද. ලෝකේ විදිහටම තියෙනවා. ලෝකයේත් එක්ක මහරහතන් වහන්සේලා එකතු වෙලා නැහැ. ඊළඟට අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා පතිලේනෝ අකුහකෝ අපිහාලෝ අමච්චරේ අපගබ්බෝ අජේ ගොච්චෝ පේසුනේ යෝචනෝ යුතෝ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රහතන් වහන්සේලා හුදෙකලාවේ වැඩ සිටිනවා.
දෙවන්නේක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ තණ්හා දුතියෝ පුරිසෝ. මේ සත්‍යයගේ දෙවන්නා වුණේ තණ්හාවයි. ඒ තණ්හාව අතහැරියට පස්සේ සම්පූර්ණයෙන් හුදකලාවේ. ඒ රහතන් වහන්සේලා කායි විවේකයෙන් යුක්තයි. තනියම ඉදිරියට ගමන් කරනවා. තනියම ආපසු හැරී එනවා. තනියම පිණ්ඩපාතේ වඩිනවා. හුදකලාවේ වනාරණේ ගස්සෙවනේ භාවනා කරනවා. බලන්න එතකොට කෙලෙස් නැතුව තණ්හාව නැමැති දෙවන්නේක් නැතුව හුදකලාවේ වාසය කරනවා. එතකොට රහතන් වහන්සේලාගේ ජීවිතත් එක්ක බාහිර කෙනෙකුට කෙලෙස් උපදවන ගනුදෙනු මොකවත් කරන්න බෑ. කෙලෙස් ගනුදෙනු රහතන් වහන්සේලා සියල්ල බැහැර කරලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කුහක සිතින් තොරවන්නේ නැති ගුණ මවාපාන්නේ නැහැ කියනවා. දැන් කුහක ලෝකයා ඇතුලේ තියෙන වෙන එකක්. නමුත් ලෝකයාට පෙන්වන්නේ තව එකක්. නමුත් රහතන් වහන්සේලාගේ ජීවිත එලිපිට රහසේ කියලා දෙකක් නැහැ. සියලු ලෝකයේ ඉදිරියේ මායාවක් නැතුව, කුහකකමක් නැතුව, නැතිගුණ පෙන්වීමක් නැතුව නිහතමානීව අහිංසකව වැඩ සිටිනවා. දැන් බලන්න උන්වහන්සේලා කොයි තරම් අහිංසකව වැඩ හිටියද කියන්නේ. මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේගේ සිද්ධියෙන් ඒක අපිට හොඳට පැහැදිලි වෙනවා. බලන්න උන්වහන්සේලා මේ ගුණේ ප්‍රකට නොකොට ඒ භික්ෂුවගේ අහිංසක චරිතේ උන්වහන්සේලා ගත කරලා තියෙනවා. දැන් අර මණික්කාරයාගේ ගෙදරට අවුරුදු 12ක් පිණ්ඩපාති වැඩියා. නමුත් රහතන් වහන්සේ නමක් මං කියලා කටින් කියවිලා නැහැ. සැබෑ රහතන් වහන්සේලා. එතකොට මම මේ වගේ කියලා ಗುಣ පෙන්වන්න ගිහින් නැහැ. ඉතින් මණික්කාරයටවත් හිතාගන්න බැරි වුණා මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. නමුත් උන්වහන්සේගේ තිබුණ ඉරියව් පැවැත්මට බාහිර ස්වරූපයට පැහැදුනා. දවසක් පිණ්ඩපාතේ ගෙදරට වැඩම කරලා හිටපු වෙලාවේ රජ්ජුරුවන්ගේ රාජපුරුෂයෙක් මණිකක් ගෙනල්ලා දුන්නා. මේක රජ්ජුරුව උපදාලා දෙන්න කිව්වා කියලා. ඉතින් පින්වත්නි ඒ වෙලාවේ දානේ හදන්න කියලා ඒ මණික්කරුවා මාංශයක් කප හිටියේ. එතකොට අර අත් දෙකේ ලේ තිබුණා. ඉතින් අර ලේ තිබුණ අතින්ම තමයි මණික ඉල්ලගත්තේ. දැන් අර අතේ තිබුණ ලේ මණිකේ තැවරුණා. ඊට පස්සේ ලේ තැවරිච්ච අතින්ම අර මණික අල්ලලා මණික මේසෙ උඩින් තිබ්බා. දැන් මේ ගෙදර හිටිය කොස්වා ලිහිණියෙක්. දැන් කොස්වා ලිහිණිය හරි පෙරේතයි මේ මස් මාළු වලට. සත්තු මරාගෙන කන සත්තුනේ. එතකොට මේ කොස්වා ලිහිණිය අර මණිකේ තැවරිලා තිබිච්ච ලේ නිසා හිතුවා මේක මස් කෑල්ලක් කියලා. ඉතින් අර මස් ටික කුස්සියට ගිහිලා දෙන අතරේ අර කොස්වා ලිහිණිය මොකද කරේ අර ලේ තැවරිච්ච මණික ගිල්ලා. එතකොට රහතන් වහන්සේ මේක දැක්කා. දැන් ඇවිල්ලා අර මණික්කාරයා මේසෙ උඩ බලනකොට මණික නැහැ. දැන් රහතන් වහන්සේ නිහඬව වැඩ සිටියා. ඇයි මේක කිව්වා නම් දන්නවා එකත් එකට මේ මිනිස්සයා මේ කොස්වා ලිහිණිය මරනවා. බලන්නේ රහතන් වහන්සේලාගේ තිබුණ මෙත්සිත. ඊට පස්සේ අර මිනිස්සයා එකපාරටම සැක කළා. ඔබ වහන්සේ නේද මණික ගත්තේ? ගත්තනම් මට දෙන්න කිව්වා. රහතන් වහන්සේ නිහඬව වැඩ සිටියා. ඊට පස්සේ පින්වත්නි ටිකක් වචනේ සද්ද වැඩි වුණා. මම ඔබ වහන්සේට එකපාරක් කිව්වනේ ගත්තනම් දෙන්න කිව්වා. දැන් මෙහෙම මහරහතන් වහන්සේ නිහඬව සිටිද්දී අර මිනිස්සයා මම ගන්න හැටි මම දන්නවා කියලා කඹයක් අරගෙන ආවා. කඹයක් අරගෙන ඇවිල්ලා මහරහතන් වහන්සේගේ හිස වෙලුවා. වෙලලා කිටි කිටියේ තද කළා. දැන් මහරහතන් වහන්සේගේ නහයෙන් ලේ වැක්කිරෙන්න ගත්තා. ඊට පස්සේ ලේ බොන්න අර කොස්වා ලිහිණිය ආව එතෙන්ට. ආවට පස්සේ අර මණික්කාරයාට හොඳටම තරහ ගින් හිටියේ. පයින් පහරක් ගැහුවා අර සතාට.
ඒ කොස්වාලිහිනියම් මැරිලා වැටුණා. ඊට පස්සේ රහතන් වහන්සේ කියනවා පින්වත බලන්න අර සතා ජීවතුන් අතර ඉන්නවද කියලා. ඉතින් මේ මිනිස්සයා පුපුරන තරහෙන් ගිහිල්ලා අර කොස්වාලිහිනියා බැලුවා. කිව්වා ඒක මැරිලා. එහෙමනම් පින්වත ওই සතා තමයි මැණික ගිල්ලේ. එහෙනම් බලන්න කිව්වා. දැන් අර මිනිස්සයා බඩ පළල බලද්දි මැණික තියෙනවා. ඊට පස්සේ ශෝක කළා. ඊට පස්සේ ළඟ වැටිලා සමාව ගත්තා. දැන් බලන්න මේසා දෙයක් උනේ ඒ රහතන් වහන්සේලා තමන්ගේ ඇතුලේ තියෙන ගුණධර්ම ලෝකෙට ප්‍රකට කළේ නැහැ. දැන් බලන්න අද කාලේ වෙද්දි කොච්චර පිරිහිලා ගියාද කියන්නේ. මේ තමන් ගාව නැති දේවල් ලෝකයාට කියලා ලෝකෙන් ගෞරව සත්කාර සම්මාන බලාපොරොත්තු වෙනවා. මේ පැවිදි වෙච්ච අය පවා ගිහි අය අතර ඊට වඩා බහුලයි මේ දේවල්. එතකොට බලන්නේ උපශාන්ත මුනිවරු කවදාවත් තමන්ගේ නැති ගුණ පෙන්වන්න ගියේ නැහැ. ඒ මණිකාර කුළුපගතිස්ස මහරහතන් වහන්සේ ඒකෙන්ම පස්සේ කාලෙක රෝගී වෙලා පිරිනිවන් පෑවා. ඒ උපාසිකාව දෙවියන් අතර උපන්නා. අර කොස්වාලිහිනියා මව් කුසකට ආවා. ඒ මණික්කාරයා නිරේ උපන්නා. මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට බලන්න රහතන් වහන්සේලා පිරිනිවී යනවා. කෙලෙස් සහිත ලෝකයා ඒ ලෝකවල ඉපදිලා ජරා මරණ දුක් දුම්නස් වලට යට වෙලා වාසය කරනවා. නැවත නැවතත් මහා දුක් දුම්නස් ඒ සත්වයෝ අනුභව කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ රහතන් වහන්සේලා මතු භවයකට ඇලෙන්නේ නැහැ. හුදකලාවේම වැඩ සිටිනවා. කවදාවත් නැති ගුණ රහත් මුනිවරු පෙන්වන්න යන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා අපිහාලු තණ්හාවක් නැහැ කියනවා. මේ කාම ලෝකයේ උපතක් කරා ගෙනියන කාම තණ්හාව නැහැ කියනවා. භව පැවැත්මට ආසාව ඇතිවන භව තණ්හාව නැහැ කියනවා. නොපැවැත්මට තියෙන ආසාව විභව තණ්හාව රහතන් වහන්සේලාට නැහැ කියනවා. ඒ වගේම රූප තණ්හාව නැහැ කියනවා. මේ රූපාවචර ධාන වලට ආස කරලා රූපාවචර ධාන වලින් උපදින ලෝකවල උපදින්නට තියෙන තණ්හාව රූප තණ්හාව නැහැ කියනවා. දැන් බලන්න සාමාන්‍ය පොඩියට භාවනාවක් කළත් මේ ඇඟට සනීපයක් ආවත් ඒකටත් ඇලෙන ලෝකේ රහතන් වහන්සේලා පළවෙනි ධානයේ ලබලා පළවෙනි ධානයේට නොඇලී ඉන්නවා. රූප තණ්හාව බැහැරයි. දෙවනි ධානය උපද්දවලා දෙවනි ධානයේ විදර්ශනා වඩලා දෙවනි ධානයට නොඇලී ඉන්නවා. තුන්වෙනි ධානය උපදවලා තුන්වෙනි ධානයේ විදර්ශනා වඩලා තුන්වෙනි ධානයට නොඇලී ඉන්නවා. හතරවෙනි ධානයේ උපද්දවලා හතරවෙනි ධානයේ විදර්ශනා වඩලා අවබෝධ කරගෙන හතරවෙනි ධානයටත් නොඇලී ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟට අරූප තණ්හා. ඒ රහතන් වහන්සේලා ආකාසා නංචායතන සමාධිය උපදවනවා. ඒකත් විදර්ශනා වඩලා නිදහස් වෙනවා. නොඇලී ඉන්නවා. තණ්හාව දුරු කරනවා. ඊළඟට විඥානංචායතන සමාධිය වඩනවා. විඥානංචායතන සමාධිය විදර්ශනා වඩලා ඒකට නොඇලී ඉන්නවා. ඒ වගේම ආකින්චඤ්ඤායතන සමාධියත් නේව සංඥා නා සංඥායතන සමාධියත් වඩලා ඒකෙන් නිදහස්ව සිටිනවා. විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කරලා. එහෙනම් බලන්න කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා රහිත වෙනවා. ඒ වගේම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හා විනුත් බැහැරව සිටිනවා. ඒ වගේම රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලින් යුතු ලෝකයට නොඇලී සිටිනවා. කිසිම තණ්හාවක් මුනිවරුන්ගේ හිතේ නැහැ කියනවා. දැන් බලන්න රහතන් වහන්සේලා වැඩි හිටියෙත් අපි මේ ජීවත් වෙලා ඉන්න ලෝකෙමයි. නමුත් සාමාන්‍ය ජනයා ඒ රූපයට වසඟ වෙද්දී රහතන් වහන්සේ වසඟ නොවී සිටිනවා. රහතන් වහන්සේලා ගැන කවර කතාද? දවසක් තරුණ භික්ෂුවක් රාජකීය උද්‍යානයේ
භාවනාවට වැඩියා. වැඩම කරලා භාවනාවෙන් වැඩ ඉන්නවා. පින්වත්නි එතකොට එක්තරා තරුණියක් තමන්ගේ ඒ යාළු වෙලා ඉන්න පිරිමි ළමයා එනකන් මේ උද්‍යානයට වෙලා බලන් හිටියා. ඉතින් එදා ඒ පිරිමි ළමයා ආවේ නෑ. නමුත් මේ ගෑනු ළමයා රාගෙන් මත් වෙලා හිටියේ. ඉතින් දැන් උද්‍යානයේ වටේ ඇවිද ඇවිද බලනවා තවත් කවුද පිරිමි ළමයි ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ මේ තරුණ භද්‍ර යෞවනයේ සිටින මේ භික්ෂුව අර ගෑනු ළමයා දැක්කා. දැකලා මේ භික්ෂුව ළඟට ආවා. ඇවිල්ලා නොයි කොමල පාන්න ගත්තා. ඒ භික්ෂුව ධර්මයේ තාම අවබෝධ කරලා නැහැ. නමුත් මනා සිහිනුවණින් මේ මොකද්ද වෙන්නේ කියලා බැලුවා. බලද්දි මේ කාන්තාව තමන්ගේ ඇඳුම් ලිහිල් කළා. ඒ වෙලාවේ මේ භික්ෂුව පස්සේ කාලෙක කියනවා මට රාගසිතක් ඇති වුණේ. නමුත් මේ අద్භූත සිද්ධිය ඉදිරියේ මගේ ලොමුඩහ ගැන්නුණා. මේ ශරීරේ මවිල් කෙලින් වුණා. ලොමුඩහ ගැන්නුණා. ඇයි තමන් හිතපු නැති සිද්ධියක් උනේ. ඒ වෙලාවේ මේ ලොමුඩහ ගැනීම අතරේ හොඳට සිය පිහිටුවාගෙන සිටින භික්ෂුව අපේ භාග්‍යතුන් වහන්සේ දැකවදාලා. භාග්‍යවතුන් වහන්සේ ආලෝකයක් කෙව්වා. ඒ ආලෝකයෙන් බුදුරජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන් මිහිරි ගාථාවක් ඇහෙනවා. දැන් බලන්න රාගයට හිත යට වුණා නම් ඒ ධර්මයේ දකින්න බෑ. නමුත් ඒ භික්ෂුව කොයිතරම් වීරියක් පිහිටෙව්වද කියන්නේ ලොමුඩෑ ගැනීම ඇති වෙනවා මේ අద్භූත සිද්ධිය මේ කාන්තාව මොකද්ද මේ කරන්නේ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ වචනේ ඇහෙනකොට මේ භික්ෂුවගේ අර බලවත් වූ සිහියට පුළුවන්කම ලැබුණා හිත සංසිඳිලා ඒකෙන් අර ඇහෙන දහම් පද ටික අවබෝධ කරගෙන අරහත්ත්වයටපත් වෙන්න. ඉතින් ආන්නේ භික්ෂුව ආකාශයෙන් දෙවුරම් වෙහෙර බලා වැඩියා. දැන් බලන්න එතකොට ඒ සාමාන්‍ය භික්ෂූන් පවා රාගී ඉදිරියේ කොච්චර සිහිය පවත්තලාද? ද්වේෂී ඉදිරියේ කොච්චර සිහිය පවත්තලාද? මෝහී ඉදිරියේ කොච්චර සිහිය පවත්තලාද? ඒ සිහිය බලවත් නිසාම අවිජ්ජා දෝමනස්සයට හිත යොදන්නේ නැතුව හිටපු නිසාම ඊළඟ මොහොතේ මුනිවරුන්ට පුළුවන් වුණා ධර්මය අවබෝධ කරන්න. ඊට පස්සේ ඉතින් කොහොමනම් තණ්හාවක පැටලෙන්නද? මොකද මායя විසින් එළපු දැල තමයි තණ්හාව. බුදුරජාණන් වහන්සේ වදාළේ සූරවීර කෙනෙකුට ඇර මේකෙන් නිදහස් වෙලා යනවා කියන එක නම් බොහෝම දුෂ්කරයි කියනවා. එහෙනම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු මේ ඔක්කොම මායයට පුගුල්. එහෙනම් මේ තණ්හාව දුරු කිරීම පිණිසම යම් ශ්‍රාවකයෙක් පතාගෙන ඉන්නවා නම් ආන්නේ කෙනා විතරක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මායිම් නොකොට ඒව අවබෝධයෙන්ම තේරුම් අරගෙන ඒ මායයාගේ සීමාව පැන ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ යම් භික්ෂුවක් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක බැහැර කරලා හොඳට සමාධි නිමිත්තක් පුරුදු කරගෙන යම් පළවෙනි ධානයකට පත් වෙනවද ආන්නේ භික්ෂුව මායයාගේ ඇහැට වැලි ගැහුවා. දැන් බලන්න කෙලෙස් වලින් බරිත වෙලා කෙලෙස් වලින් තෙත් වෙලා ඉන්න කෙනෙකුට මේ කියන ප්‍රණීත වූ සමාධි ස්පර්ශ කරන්න බෑ. නමුත් ඒ කෙනා රූප, ශබ්ද, ගන්ධ, රස, පහසත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඒ වගේ ආදීනව සලකලා කාමයේ ආදීනව විමසා කුසල් සිතක් බලවත් කළොත් ආන්න පළවෙනි ධානය උපදවනවා. ආන්නය මායයාගේ ඇස්වලට වැලි ගැහුවා කියනවා. ඊළඟට දෙවනි ධානය උපදවනවා මායයාගේ ඇස්වලට වැලි ගැහුවා කියනවා. තුන්වෙනි ධානය උපදවනවා මායයාගේ ඇස්වලට වැලි ගැහුවා කියනවා. හතරවෙනි ධානය උපදවනවා මායයාගේ ඇස්වලට වැලි ගැහුවා කියනවා. අරූප ධානය උපදවනවා මායයාගේ ඇසට වැලි ගැහුවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා යම් කලක ධර්මය අවබෝධ කරලා මේ සියල්ලෙන් නිදහස් වෙනවද මායයාගේ සීමාව ඉක්ම ගියා කියනවා. එහෙනම් පින්වත්නි මේ කියපු විස්තරේ කෙනෙකුට කරන්න කොයිතරම් සූර වීර
කමක් තියෙන්න ඕනේද? කොයි තරම් වීරියක් ඒ භික්ෂුවට තියෙන්න ඕනේද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ආන්න ඒ තරම් අප්‍රමාණ වීරියක් කරලා තමයි මේ තණ්හා සැඩ ගඟ වේලවල දාන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නේරංජරා නදී තෙර වජිරාසනයේ මත වැඩ සිටිද්දී මාරයා එනවා. ඇවිල්ලා කියනවා ශ්‍රමණේ ඔය වීරිය අතහරින්න. ඔය විදියට වීරිය කරලා දිනපු කෙනෙක් නැහැ කියලා කිව්වා. ඔබ හොඳට පින් කරගන්න. ඔබ ඔය කරන පින්කම් එක්ක යාග හෝම කළොත් ඔබට තවත් බොහෝ පින් කරගන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒයි පාපී මාරය පින් වලින් වැඩක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට ගිහින් ඕක කියන්න. බලන්න මං කොයිතරම් වීරියක්ද ගන්නේ මගේ මේ ශරීරේ පිසදාගෙන හමාගෙන යන සුළඟට මේ නේරංජරා ගඟේ සැඩ පහර වේලවල දාන්න පුළුවන්. බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේ කොයිතරම් බෝසත් අවදී වීරියක් කළාද? ඒ වීරියෙන්මයි භාග්‍යතුන් වහන්සේ තණ්හා සැඩ ගඟ වේලවල දැම්මේ. එහෙනම් අපි සරණ ගියපු මේ රහතන් වහන්සේලාත් තණ්හා සැඩ ගඟ වේලවල දැම්මේ ඔය වගේ වීරියක් කරලයි. මොකද අපි එක එක්කෙනාට පෞද්ගලිකව මාර යුද්ධයක් තියෙනවා. මොකද අපි ගාව තියෙන එයාට අයිති දේවල් 6ක්. මේ S2 එයාටයි අයිති. ඔබට මතක ඇති දවසක් භාග්‍යතුන් වහන්සේ සංඝයාට ධර්මයේ දේශනා කරමින් වැඩ සිටිද්දී මේ ආයතන 6 ගැන ධර්මයේ දේශනා කළා. ඒ වෙලාවේ එක්තරා ගොවියෙක් නගුලක් කරේ තියාගෙන හීවැලකුත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මේ වෙන කෙනෙක් නෙමෙයි මාරයා. ඇවිල්ලා කියනවා "ඒ ශ්‍රමණේ ඔය ඇස මගේ." බුදුරජාණන් වහන්සේ වදාලා "මාරය මේ ඇස නුඹේ තමයි." "ඒ ශ්‍රමණේ ඔය කනත් මගේ. ඔය නාසයත් මගේ. ඔය දිවත් මගේ. ඔය කයත් මගේ. ඔය මනසත් මගේ" කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා "මාරය ඔව් ඒක ඇත්ත. මේ කනත් නුඹේ තමයි. මේ නාසයත් නුඹේ තමයි. මේ දිවත් නුඹේ තමයි. මේ කයත් නුඹේ තමයි. මේ මනසත් නුඹේ තමයි" කියලා. ඊට පස්සේ මාරයා කියනවා "යම් කිසි කෙනෙක් මේවා මගේ කියලා කියනවාද ඒ පිරිසත් මගේ තමයි" කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ "මාරය හැබැයි යම් කිසි කෙනෙක් මේ දේවල් අවබෝධ කරලා මම මගේ කියන අදහසින් බැහැර වෙලා සිටිනවා නම් ඒ ගැන ඔබ මොකද කියන්නේ?" එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා "යම් කිසි කෙනෙක් මේ දේවල් මම මගේ කියලා ගන්නෙ නැත්නම් ඒ අය මගෙන් නිදහස්" කියනවා. එහෙනම් බලන්න පින්වත්නි මේ ධර්මයේ දේශනා කරද්දිත් එයා ඇවිල්ලා එයාට අයිති දේවල් ගැන අයිතිවාසිකම් කියනවා. එතකොට මේ රහතන් වහන්සේලා මේ මාර විසි ඉක්මවාගේ කොයිතරම් වීරියකින්ද අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මම මගේ ආත්මයයි කියන ලෝකෙන් නිදහස් වෙන්න වජිරාසනයේ මත වීරිය කරද්දී දස මාර සේනා පරිවරාගෙන ආවනේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පාරමිතා බලගන්වලා සත්‍යක්‍රියා කරලා මාරයා පරද්දවල තමයි මේ ඇස කන නාසය දිවකයි මනස නම් වූ මේ මාර විජිතයෙන් භාග්‍යවතුන් වහන්සේ නිදහස් වුණේ. එහෙමනම් පින්වත්නි රහත් මුනිවරු මාරයා ඉක්ම ගිය පිරිසක්. තණ්හා ජාලය, තණ්හා දැල සුණු විසුණු කරලා දාපු පිරිසක්. ඒ දැල කපාගෙන යන මහා බල සම්පන්න මාළුව වගේ, මහා බල සම්පන්න කුරුල්ලෝ වගේ දැල කපාගෙන ඉගිලී යනවා. දැල කපාගෙන පීනා යනවා. ඒ මුනිවරු තණ්හාවෙන් නිදහස් වෙලා ලෝකෙ වැඩ සිටියා. ඉතින් පින්වත්නි එහෙමනම් මේ ජීවිතේ බිඳී යන්න මත්තෙන් දැන් බලන්න අපි ආදරෙන් සරණ ගියපු ඒ ශ්‍රාවක සංඝයා ඒ ජීවිතේ බිඳී යන්න කලින් මේ ගත කරන ජීවිතේ ගුණධර්ම පුරුදු කරලයි මේ සීමාවට ආවේ. ලෝකෙන් නිදහස් වුණේ. ඉතින් එහෙමනම් අපටත් මේ ජීවිතේ බිඳී යන එකක් කියලා තේරුම් අරන් අපිට පුළුවන් වුණොත් මේ රහතන් වහන්සේලා පුරුදු කළපු යම් ගුණධර්ම ඇද්ද ඒ ගුණධර්ම වලින් ස්වල්පයක් හෝ මේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන කාලේ ස්වල්පයක් හෝ අපිට පුරුදු කරගන්න ලැබුණොත් ඒක අපිට මහා ලාභයක්.
ඉතින් ඒක නිසා අද දවසේ මේ පුරාභේද සූත්‍රයේ මුල් කොටස තමයි අද අපි ඉගෙන ගත්තේ. ඉතින් අපි මේ අද දවසේ කතා කරපු ඒ ගුණධම් අපිටත් පුරුදු කරගෙන ඒ රහතන් වහන්සේලා වැඩියම් අමා මහ නිවන දකින මගක් ඇද්ද? ඒ ධර්මයේ පුරුදු කරගන්න අපි සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන්නේ F17 යටපාවල යටගම රප්පබුක්කන කියන ලිපිනේ පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නියුතු පින්වත් ආර් ප්‍රියන්ත කුමාර මහත්මයාත් ලංකාවේ වාසය කරන එම බිරිඳ පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා. ඉතින් අද දවසේ ධර්ම දානමේ වශයෙන් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොවතෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්මනාග සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙව් බඹුන් ආයු වර්ණ සැප බලයෙන් අධිපති බවෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී උතුම් ගුණයෙන් වැඩෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණ ඔබ අප සියලු දෙනාට නොඅඩුව සලසා දෙත්වා. දෙවියෝද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපහට මහත් වූ අනුකම්පාවෙන් පෙන්වා දෙන අප ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත් සැලසේවා. ගෞතම බුදු සසුන බබලූමින් চিරාත් කල් ආයු ලැබමින් ගෞතම බුදු සසුනේම පරිපූර්ණ වශයෙන් උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සැප්තැම්බර් මාස 17 වන දිනට වයස අවුරුදු 4ක් සම්පූර්ණ වුණ ආර් සත්සර චතුරංග පුංචි පුතාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පුතුණුවන් මේ පුණ්‍යානුභාවයෙන් තුනුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් දෙව් රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරජීවනයේ ලබත්වා. කරන කියන අනාගත සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු සමෘද්ධිමත් වෙත්වා. ඒ පුතාටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවෙක් වශයෙන් ගෞතම බුදු සසුනේ බොහෝ පින් රැස් කරගෙන උදාරෝ ජීවිතයක් ගත කරමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලොව යන්නට යෙදුන සැප්තැම්බර් මාස 28 වන දිනට වසර 5ක් සම්පූර්ණ වන ආර්.එස්. පියදාස පියාණන්ට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආර් ප්‍රියන්ත කුමාර මහත්මයා එම බිරිඳ පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. නන්නයරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින සුජීවත්ව වාසය කරන ආර්.ඩී. මැගලින් මෑණියන්ටත් ආර්.වී.පී. ජිනසේන පියාණන්ටත් WGA. පියසීලී මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිංගප්පූරුවේ සේවයේ නියුතු අද දවසේ මේ ධර්ම දානමේ පින සිදු කළ ආර් ප්‍රියන්ත කුමාර මහත්මයාටත් එම බිරිඳටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටම
මේ රැස් කළ පිනේ ආනුභාව බලයෙන් තුනුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් දෙව්රක වරණින් නිදුක් නිරෝගී සුවපත්භාවයේ තිරජීවනයේ සැලසේවා. ජීවිතවලට බොහෝ පින් රැස් කරගෙන උදාරූ ගුණ සම්පත් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින කොරෝනා වෛරසය වැළඳීමෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීම පිණිස කටයුතු කරන වෛද්‍ය කාර්ය මණ්ඩලවල සියලු පින්වතුන්ටත් වීරෝදාර රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටම ස්වර්ණමාලී මහසෑ රජුන්ගේ ආනුභාවයෙන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් තුනුරුවනේ ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත්භාවයේ තිරජීවනයේ සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ උතුම් ධර්ම අවබෝධය ලබන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී ලෝවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන උතුම් සංගරුවන මේ පින අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු දෙනාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.